samaya ritti samido vadamin devi tunvarune elmi buddha asudakara sadave gudakayana vethole magerandeva sadave gudakayana vethole magerandeva. මංගල මහාදිව්‍ය පූජාවට ප්‍රධාන හැඳින්වීම සුවිශේෂක සාන්ත මතෙවුස් අපොස්තුලතුමන්ට කැප කළ ඇති අප දෙව් විමනේ 193 වෙනි වාර්ෂික මංගල්‍ය දිව්‍ය පූජාව පවත්වන මේ සොඳුරු උදෑසන අප මුනිවරයාණන් සියල්ල අතහැර ක්‍රිස්තුස් වහන්සේ අනුව ගියාසේ අපටද ලෞකික දේ අතහැර ක්‍රිස්තුස් වහන්සේ අනුව යන්නට අද දින සුකුවතින් ඇරයුම් කරයි. එලෙසම පුරා වසරක් තුල කිතුණු සංඝයක් ලෙස අප ආදර මුනිවරයාණන් තුලින් අප පවුල් වලට හා එකිනෙකාට ලැබූ සෑම වරප්‍රසාදයක් සඳහාම දේව මහෝත්තමයාණන්ට තුති පුදන්නටත් ඉදිරි වසරද ඔවුන් වහන්සේගේ ශුද්ධෝදෝතට බාර දෙමින්ද පවතින වසංගත තත්ත්වය නිමා කර දෙන ලෙස දෙවිඳුන් අයදමින්ද ශුද්ධ මතය මුනිතුමන් මෙන් ක්‍රිස්තු වදනේ සැබෑ සාක්ෂිකරුවන් වෙමින් සමිඳු ප්‍රේමය ලොවට බෙදෙන ආදර්ශමත් දේව ජනතාවක් වන්නට අවසි වරම් පතමින් මෙම මංගල මහා පූජාවට බැති සිතින් සම්බන්ධ වෙමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. මදාබර ප්‍රේමාන්තේනි ආදර දුවේ පුතේ, සුවිශේෂක ශුද්ධ මතයුතුමන්ගේ මංගල්‍ය සමරන අප ග්‍රාමයේ නාම සාන්තුවරයාව සමරන මේ දිනේ අපි හැම කෙනෙක්ටම දේව වචනය ආරාධනා කරනවා අපේ ජීවිතයේ අපි කුමන දේවල්ද සැබවින්ම අතහැරිය යුතුයේ කියලා මෙනෙහි කරන්නට. ඉතින් මතයුතුමන්ගේ ඒ ආදර්ශය පෙරටු කරගෙන අපේ සිතුම් පැතුම් බලාපොරොත්තු හැම දෙයක්ම මතයු මුනිදුන්ගේ මධ්‍යස්ථ භාවයට තබමින් අපි විශේෂාකාරයෙන් ගෙවුණු වසර පුරාවටම අපිට ලැබුණා වූ ඒ සෑම වරප්‍රසාදයකටම තුති පුදමින් තවත් වසරක් අපි උන්වහන්සේගේම වරප්‍රසාදය තුල ජීවිතය ජීවත් කරවන්නට ශක්තිය ධෛර්යය මේ දිව්‍ය යාගය තුලදී අපි ප්‍රාර්ථනා කරමු. ශුද්ධ මතෙව් මුනිදුන් විශේෂයෙන්ම රේගු නිලධාරීන්ගේ ඒ වගේම බැංකු කටයුතු කරන උදවියගේ නාම සාන්තුවරයා විදිහට අපි සලකනු ලබනවා. ඉතින් විශේෂයෙන්ම මේ සාන්තුවරයා තමන්ගේ සුවිශේෂය ලියන්නට පෙළඹීමත් එක්ක අපි දකිනවා උන්වහන්සේ පුදුමාකාර විදිහට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ලං වුණා. ඉතින් එවැනි ජීවිත රටාවක් අපි හැමෝටමත් ලබා දෙන්නට කියලා අපි විශේෂාකාරයෙන් මේ දිව්‍ය යාගය තුලදී ප්‍රාර්ථනා කරමු. ඒ සඳහා අවශ්‍ය වරප්‍රසාද අපිට ලබා දෙන්නට කියලා අපි ආයෙදිමු. මේ උතුම් වූ යාගයට අපි නිසස සූදානම් වන්නට මනුෂ්‍යයන් වශයෙන් අපි අතින් උනා අඩුපාඩුකම් අපි පිළි අරගෙන ස්වාමීන් වහන්සේගෙන් සමාව අයද අපි සුළු මොහොතක් යාඥා කරමු.
සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවත් නීතිය කන්ද මරිය තුමියද සියලු සුදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට එය ආඥා කරන මෙන් අවත වෙල්ලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදා ජීවනයට අප පමුණුවනසේක්වා. ආමේන්.
අපේ යාඥා කරමු. දෙවේ ස්වාමිනී, ඔබ වහන්සේ ඔබගේ නිම්හිම් නැති කරුණාවෙන් භාග්‍යවත් මතෙව් මුනිදුන් අය කැමිවෘත්තියේ සිට අපෝස්තුලවරය කරා කැඳ වූසේක් වේද. එතුමන්ගේ ආදර්ශයෙන් හා මධ්‍යස්සකමින් අපට ඔබ වහන්සේගේ අනුගාමී වන්නටත් ඔබ වහන්සේ හා නිතර විශ්වාසීව බැඳී සිටිමින් ජීවත්වීමටත් වරම් දුන මැනව. මේකේද අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ශුද්ධ වූ පාවුලතුමා විසින් කොරින්තිවරුන්ට ලියන ලද පළමු හසුනෙන් උපුටාගත් කොටසකි. සහෝදරවරුනි, ඔබගේ කැඳවීම ගැන සිතා බලන්න. වැදගම්මක් නැතැයි සලකන දේ තෝරාගත් ශුද්ධ වූ පාවුලතුමා විසින් එපේසිවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. එබැවින් දෙවියන් වහන්සේගෙන් ඔබලත් කැඳවීමට ඔබින ලෙස හැසිරෙන මෙන් සමිදානන් වහන්සේ උදෙසා සිරකාරයෙකු වන මම ඔබගෙන් උදක්ම ඉල්ලමි. සෑම විටම නියතමානීව විනීතව ඉවසිලිවන්තව සිටින්න. ප්‍රේමයෙන් එකිනෙකා සමග පැහැහි සිටින්න. ආත්මයන්න් වහන්සේ වන එක්සත්කම සමගිකමේ බැම්මෙන් පවත්වා ගන්නට උත්සාහ කරන්න. ඔබ කැඳවනු ලැබුණු කල එකම බලාපොරොත්තුවකට කැඳවනු ලැබුණු ලෙස ඇත්තෙන්ම එකම ශරීරයත් එකම ආත්මයන්න් වහන්සේත්ය එකම සමිදානන් වහන්සේත්ය එකම ඇදහිල්ලත් එකම බෞතිස්ම ස්නාපනයත් සියල්ලන්ට ඉහළින් සිටින සියල්ලන් තුළින් ක්‍රියා කරන සියල්ලන් තුළ වැඩවසන එකම දෙවිපියාණන් වහන්සේත්ය. ඒත් ක්‍රිස්තුස් වහන්සේ සිය දීමනාවේ ප්‍රමාණය අනුව අප එකිනෙකාට දේව වරප්‍රසාද ප්‍රදානය කර ඇත. මේ ක්‍රිස්තුස් වහන්සේ සමහරුන්ගෙන් පේරිතයන්ද සමහරුන්ගේ දිවසිවරුන්ද සමහරු ධර්මදේශකයන්ද සමහරුන් සභාපාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද වශයෙන් පත් කළ සේක. එසේ කළේ දෙවියන් වහන්සේගේ සෙනග දේව සේවය සඳහා සම්පූර්ණයෙන් පුහුණු කිරීමටත් ක්‍රිස්තු ශරීරය වර්ධනය කිරීමටත් මේ ආකාරයෙන් ඇදහිල්ලේද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් දැන ගැනීමද එකමුතුකමත් ක්‍රිස්තුස් වහන්සේගේ පරිණත භාවය වන පරිපූර්ණ පෞරුෂත්වයටත් අපි පත්වන්නෙමු. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
වචනය ලොව පුරා පැතිරයන්නේ ආසනයේ දෙවි මහිමය ප්‍රකාශ කරන්නේ කුමන්තලේ තුමන්ගේ අක්කම් විදහා පන්නේ සමිඳුන්ගේ වචනය ලොව පුරා පැතිරයන්නේ සමිඳුන්ගේ වචනය ලොව පුරා පැතිරයන්නේ කතාවක් වදනක් කිසියම් හඬ ඇසෙන්නේ නැති වුවද ඒ පණිවුඩය ලොව පුරා පැතිරී සමිඳුන්ගේ වචනය ලොව පුරා පැතිරයන්නේ දෙවන දේව ප්‍රකාශනය ජාගතුමාගෙන් හසුරෙන් උපුටාගත් කොටසකි. දැන් ඉතින් ධනවතුනි ඔබ පිට පැමිණෙන්න තිබෙන අවාසනාවන් තීරණව ගැන හඬා වැළපෙන්න. ඔබගේ ධන දාන්‍ය දි รา ගොස් ඇත. ඔබගේ වස්ත්‍ර කවුන් කාදමා ඇත. ඔබේ රන් රෙදි මලකඩ කා ඇත. ඒ මලකඩ ඔබට විරුද්ධව සාක්ෂියක් වී ගින්නෙන් මෙන් ඔබගේ මාංශ කාදමනු ඇත. ඔබ වස්තු කොට ගසා ඇත්තේ නිම වේගන යන යුගයකය. බලන්න ඔබගේ කෙත් වතු වල අස්වැන්නේලු ගොවින්ට නොගෙවා ඔබ වංචා කරගත් ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධව මොරගසයි. ගොවින්ගේ මොරගැසීම සේනාවට සමිධාන් වහන්සේගේ කන් වල වැටෙන්නේ. ඔබ මෙලව කම් සැප විහරණයේ ඇලී ගැලී මරන්නට තර කරන සතුන් මෙන් රුස්ලිමත් වෙමින් කල් යවූහ. ඒ දිනේ දැන් පැමිණ ඇත. විරෝධයන් නොපෑ නිදොස් මිනිසාට වුවද ඔබ වරද එල්ලකොට ඔහු මරා දැමුවය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුබවත් ජයනද. Hallelujah. Hallelujah. සත්‍ය නම් ඔබගේ ධර්මය සත්‍යයේ ඔවුන් කැප කළ මැනවයි සමිධානන් වහන්සේ වදාරන සේක. Hallelujah.
ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමවත වනසේක්වා. සුවිශේෂක ශුද්ධවර මතයුතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිම වේවා. ජේසුස් වහන්සේ එතනින් යද්දී රේගුපොලේ හුන් මතෙව් නම් මිනිසෙකු දැක මා අනුව එන්න යයි ඔහුට වදාළ සේක. ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියේය. තවද ජේසුස් වහන්සේ ඔහුගේ නිවසෙහි වැඩහුන් කල බොහෝ අය කැමියෝද පෞකාරයෝද අවුත් උන්වහන්සේ සහ ශ්‍රාවකයන් සමග හිඳගත්හ. පරිසිවරු ඒ දැක ඔබේ ඇදුරුතුමා අය කැමියන්ද පෞකාරයන්ද සමග කෑම කන්නේ මන්දැයි උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් ඇසූසේක. උන්වහන්සේ ඒ අසා ඔවුන්ට කතාකොට රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත. මම යාග පූජාවට නොව දයාවට කැමැත්තෙමි යන කීමේ අර්ථය ඔබ ගොස් තේරුම් ගන්න. මා ආයේ අදමිටුන් නොව පවිටුන් කැඳවීමටයි වදාළ සේක. සමිදානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂ වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. ක්‍රිස්තුමන් තුළ මාදර සහෝදර සහෝදරයනි ආදර දුවේ පුතේ, මේ වසංගත වාතාවරණය තුළදී පවා ඔබ ග්‍රාමයේ මුනිවරයාගේ මංගල්‍ය සැමරීමට ලැබීම ඔබට ලැබුණු විශාල වරප්‍රසාදයක්. ඉතින් මේ මංගල්‍ය ඔබ සියලු දෙනාටම සුවය, සනීප ආරක්ෂාව, ඒ වගේම දෙවියන්න් වහන්සේගේ බහුල වූ ආශිර්වාදය ලැබෙන වාසනාවන්ත මංගල්‍යයක් වේවා කියා මා ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම සුබ මංගල්‍යයක් වේවා. ශුද්ධවර මතෙව්තුමන් ගැන කතා කරද්දී මේ මතෙව්තුමන්ගේ කැඳවීම සිදුවීම ඉතාමත් වැදගත්. අද සුවිශේෂයේ සඳහන් වෙන ආකාරයට උන්වහන්සේ රේගුපොලේ ඉන්නකොට මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගිහිල්ලා ඔහුට කැඳවනවා, එන්න මානුගාමී වන්න. අපි මේ කියන සිදුවීම ගැන පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතුවොත් මේ කවුද කියලා හරියටම දන්නේ නැති කෙනෙක් එකපාරට ඇවිල්ලා අහපු ගමන්ම මා අනුව එන්න කිව්වහම යන්නට තරම් මතෙව්තුමා සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අතර දැඩි සම්බන්ධතාවයක් තිබුණයි කියලා සුවිශේෂ කතාවරයා කියන්නේ නැහැ. එකපාරට මේක සිදු වුණා. මේ පිළිබඳව හොඳට අවබෝධ කර ගන්නට නම් අපි එදා සමාජ පසුබිම තේරුම් ගන්නට අවශ්‍යයි. මේ ක්‍රිස්තුස් වහන්සේගේ කාල පරිච්ඡේදයේ පලස්තීනය යටත් වෙලා තිබුණා රෝම අධිරාජ්‍යයට. එතකොට රෝම අධිරාජ්‍යය මොකද කරේ?
පලස්තීනයේ හිටපු ආගමික නායකත්වයේ ඒ කියන්නේ ජුද ආගමික නායකත්වයට උත්තම පූජකයා ඇතුළු කණ්ඩායමක් හිටියා. ඒ අය එකතු වෙලා හදාගත්ත මන්ත්‍රණ සභාව නැත්නම් අපි කියනවා පුංචි ශ්‍රේෂ්ඨාධිකරණයක්. ඒකට කියනවා සැන් හැන්රින් සභාව කියලා. එතකොට මෙන්න මේ සැන් හැන්රින් සභාවට රෝම අධිරාජ්‍යය මේ පලස්තීන ප්‍රදේශය අල්ලගත්තට පස්සේ රෝම අධිරාජ්‍යය හරි නුවණක්කාර වැඩක් කරනවා. අපි ඔයගොල්ලන්ට ආගමික නිදහස දෙනවා. ආගමික නිදහස දෙනවා. ඔබගේ සැන් හැන්රින් සභාවේ නායකයා වන උත්තම පූජකයාත් එක්ක ඔබ ජෙරුසලම් දේවමාලිගාවේ තිබෙන යාග පූජා වත් පිළිවෙත් ටික සිදු කරන්න. ඔබ අතරේ තියෙන යම් යම් ගැටලු निराකරණය කරගන්න මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව ඔබ තීරණ දෙන්න. ඕක තමයි රෝම අධිරාජ්‍යය කිව්වේ. හැබැයි රෝම අධිරාජ්‍යය තවත් වැදගත් දෙයක් කිව්වා. ඔබ අතර යම් කෙනෙක් ඉන්නවා නම් ඔහුව මරණීය දඬුවම දෙන්න ඕන නම් ඒ මරණීය දඬුවම දෙන එක සෙන් හැන්රින් සභාවට තීරණය කරන්නට බෑ. ඒක තීරණය කරන්නේ මමයි. කවුද? මම රෝම අධිරාජ්‍යය. ඒ රෝම අධිරාජ්‍යයේ නියෝජනය කරන ආණ්ඩුකාරයා තමයි මරණීය දඬුවම දෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පාස්කු කාලේ පොඩ්ඩක් මතක් වෙන්නට ඕනේ මේ සිදුවීම. ක්‍රිස්තුස් වහන්සේ ඉස්සෙල්ලාම අරන් යනවා රාත්‍රියේ අන්තිම රාත්‍රී භෝජනයෙන් පස්සේ උත්තම පූජකයා ළඟට. ඊට පස්සේ ඊළඟ දවසේ තමයි පිලාත් ආණ්ඩුකාරයා ළඟට යන්නේ. ඇයි? දැන් ඔන්න ක්‍රිස්තුස් වහන්සේට මරණීය දඬුවම දෙන්නට උත්තම පූජකයා ළඟට එකගෙන ගියාට අල්ලගෙන ගියාට ජේසුට මරණය ලබා දෙන්නට උන්ට හැකියාවක් නැහැ නීතිමය පැත්තෙන්. ඒක නිසා මොකද උනේ අනිත් දවසේ ආණ්ඩුකාරයාගෙන් රෝමේ අධිරාජ්‍යයේ නියෝජිතයා වන ආණ්ඩුකාරයාගේ අවසරය ලබා ගන්නට තමයි අවශ්‍ය වෙන නීති ප්‍රකාරව. එතකොට දැන් ඕගොල්ලන්ට තේරෙනවා මේ සැන් හැන්රින් සභාව තමයි එදා තිබුණු වාතාවරණය, එදා පලස්තීනයේ තිබුණු වාතාවරණය යම්තාක් දුරකට ආගමික පසුබිමක් එක්ක පාලනය කරේ. එහෙනම් මේ මතෙව්තුමා අයකැමියෙක් බවට පත් වුණේ කොහොමද? මෙන්න සෙන් හැන්රින් සභාවේ ඉන්න උත්තම පූජකයාට රෝම අධිරාජ්‍යය ඔය ආගමික නිදහස දීලා ඕකත් එක්ක තවත් දෙයක් දෙනවා. මොකද්ද? ඔබට ආගමික නිදහස දෙනවා, ඔබගේ වත් පිළිවෙත් කරන්න ඔබට පුළුවන්. හැබැයි ඔබ පලස්තීන ජනතාවගෙන් මට බදු ටික එකතු කරලා දෙන්නට ඕනේ. උත්තම පූජකයා මොකද කරන්නේ? ඒකට පත් කරනවා අය කැමියෝ. රේගු පොළේ තියනවා අය කැමියෝ ටිකව. එකතු කරන්න ජුදා ජනතාවගෙන්ම මුදල්. ඒතකොට ජුදා ජාතිකයන්ම තියනවා අය කැමියෙක් විදිහට පත් කරලා රේගු පොළේදී සල්ලි එකතු කරන්නට. ඒ වගේම උත්තම පූජකයා තවත් වැඩක් කරනවා. දේවමාලිගාවේ සංවර්ධනය සඳහා මොකද කරන්නේ? දේවමාලිගා බද්දක් මේ ජනතාවගෙන් අය කරනවා. එතකොට මොකද වෙන්නේ? පලස්තීන ජනතාව, ජුදා ජනතාව දැඩි අපහසුතාවයකට පත් වෙනවා. හැබැයි ජනතාව කැමති තමන්ගේ පල්ලිය ගොඩ නැගෙනවාට. ජෙරුසලම් දේවමාලිගාවට දෙන බද්ද කිසිම ජුදා ජාතිකයෙක් කිව්වේ නැහැ අපි දෙන්නේ නැහැ මුදල් කියලා. ඇයි? ඔවුන්ගේ ධර්මයට ආදරෙයි. ඔවුන්ගේ තියෙනා වූ ඒ ලැබි භාවය නිසාම ඔවුන් හැම වෙලේම දේවමාලිගා බද්ද අකුරට ගෙව්වා. හැබැයි ඔවුන් රෝම අධිරාජ්‍යයට ගෙවන බද්ද එකතු කරන මිනිස්යන්ව පවා සැලකුවේ පිළිකුල් සහගතව. එතකොට අන්න ඒ පුද්ගලයෙකු තමයි ශුද්ධ මතෙව්තුමන් කියන්නේ. එතකොට බලන්න සමාජයෙන් කොතරම්නම් බලපෑමක් වෙලා තිබෙනවාද ශුද්ධ මතෙව්තුමාට. ඒ අය කැමි වෘත්තියේ නියුක්ත වෙද්දී ඔහු මේක කරන්න උනේ සමාජ වාතාවරණය නිසායි. හැබැයි ඒ සමාජ වාතාවරණය නිසා කරපු දේත් මොකද උනේ? සමාජයේ පිළිකුලට ලක් වුණා. එහෙනම් දැන් ඕගොල්ලන්ට තේරෙන්නට ඕනේ මේ ක්‍රිස්තුස් වහන්සේ කියපු ගමන් මේ ශුද්ධ මතෙව්තුමන් උන්වහන්සේ අනුගමනය කරන්නට ගියේ
කිසිම මෙනෙහි කිරීමක් නැතුව කිසිම අවබෝධයක් නැතුව නෙමෙයි. මෙන්න මේ මම කියපු මේ පසුබිම හොඳාකාරවම මතයුතුමන් දැනගෙන හිටියා. ඔහුගේ හෘද සාක්ෂිය අනුව මේ දේ කරන්නට ඔහුට අවස්ථාවක් තිබුණේ නැහැ. හැබැයි ඔහුට කරන්නට සිද්ධ වුණා. ඇයි? ඒ සමාජයෙන් ලැබෙන පීඩනය නිසා. එහෙනම් ආදර සහෝදර සහෝදරියනි, වර්තමාන ශ්‍රී ලාංකීය සමාජය තුළ අපි ජීවත් වෙද්දී හෘද සාක්ෂියට අවංක නැතුව අපි කොතරම්නම් වැඩ කරනවාද? විශේෂයෙන්ම කතෝලිකයන් විදිහට අපි අපෙන් මහමු අනිත් අය ගැන කතා කරලා වැඩක් නැහැ. අපේ කැඳවීම් තුළ අපිට ලැබිලා තියෙන දේවල් එක්ක අපි අපිට අවංකද? මතේතුමාට තේරුණා ඔය පසුබිම තේරුම් අරගෙන මට මේක තුල ජීවිතේ ගත කරන්නට බෑ. මම මගේ අතුලාන්තය තුල මට ප්‍රශ්නයක්. මම පිළිකුල් සහගතයි. මගේ අතින් වැරද්දක් වෙන්නේ මේ මගේම ජනතාවට. ඒක අතාරලා දාන්නට උන්වහන්සේට කොන්දක් තිබුණා. අද වැඩේ වෙලා තියෙන්නේ සත්‍ය වෙනුවෙන් සාක්ෂි දරන්නට, ඇත්ත කතා කරන්නට, සත්‍ය සොයන්නට යන්නට අපිට ගොඩක් වෙලාවට කොන්දක් නැහැ. ඒකට ඔබත් මමත් වගේ කියන්නට අවශ්‍යත් නැහැ. සමහර ලාවට ඒක සමාජය තුළ තියෙන පිළිලයක්. ඒක නිසාම අපිට සිද්ධ වෙනවා සමහර අවස්ථාවලදී හෘද සාක්ෂිය අයින් කරලා කටයුතු කරන්නට. එහෙනම් කෝ අපිට ලැබුණු ආගමික නිදහස? කෝ අපිට ලැබුණු නිදහස් රාජ්‍ය? මේවා ඇත්තටම අපි තුල තිබෙනා වූ ප්‍රශ්න. ඔය යථාර්ථය දා මතයතුමාට අවබෝධ වෙච්ච හින්දා තමයි මේ කියන කිසි දෙයක් මට වැඩක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේ අනුගාමී වීම මගේ හිතසුව පිණිස මම හද සාක්ෂිය තුළ මම අවංකව කරන්නට පුළුවන් දෙයක් කියලා උන්වහන්සේ ඔක්කොම අතහැරලා දාලා යන්නේ. එහෙනම් අපි කතෝලිකයන් විදිහට අපි අද තීරණයක් ගන්නට ඕනේ මේ වාතාවරණයන් තුළ, අපේ සමාජ වාතාවරණයන් තුළ, මේ කොවිඩ් වාතාවරණය තුළ අපේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්නට. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට ඔබ කටයුතු කරද්දී ඔබට අවංකව ඔබගේ දරුවාගේ අඩුපාඩුකම පෙන්වා දෙන්නට සිද්ධ වෙනවා. ඔබට ඔබගේ ස්වාමි පුරුෂයාගේ, ඔබට ඔබගේ බිරිඳගේ හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා කියන්නට සිද්ධ වෙනවා. අන්න අද දිනේ විශේෂයෙන්ම පළමු කියවීම ඉතාම ලස්සනට කියනවා. ඔබ කැඳවනු ලැබීම තුල ඔබ ජීවත් වෙනවා නම් ඔබ සුද්ධාත්මයන්ගේ වරප්‍රසාදයේ තුල ජීවත් වෙන්න. එතකොට ඔබ මොන වෘත්තිය තුලද ඉන්නේ? ඔබට දිවැසි වැකි කියන්නට පුළුවන් නැති, දේශනා කරන්නට පුළුවන් වෙන්නට පුළුවන්, ඔබ ගුරුවරු වෙන්නට පුළුවන්. ඒ හැම දෙයක් තුලදීම ඔබ සුද්ධාත්ම මඟ පෙන්වීම තුලයි කටයුතු කරන්නේ කියන එක පළවෙනි කියවීම අපිට මතක් කරනවා. එහෙනම් අපි අපේ කතෝලිකකම ගැන අහන්නට ඕනේ. අපගේම හෘද සාක්ෂි වලින් අපි සුද්ධාත්මයන්ට විරුද්ධවද අපි අපේ කතෝලිකකම ජීවත් වෙන්නේ? අපි හිතනවාද තීරණ ගන්නට ඉස්සෙල්ලා මේ දේ ඇත්තටම මගේ පෞල් ජීවිතයට අවශ්‍යද? මේ දේ ඇත්තටම මගේ දරුවන්ට අවශ්‍යද? අද දින ආර්ථික අපහසුකම් තුල අපි ඇත්තටම අපගේ අවශ්‍යතාවයන් සපුරා ගනිද්දී අපිට හිතන්නට වෙනවා මේ දේවල් මගේ පවුලට අවශ්‍යද? ජීවත් වෙන්න මේවා අවශ්‍යද? මෙන්න දහම අපේ ජීවිතයට සම්බන්ධ වෙන අවස්ථාවක්. මේවා එකතු කරගන්නේ නැතුව අපි දහම තුළ ජීවත් වෙද්දී දහම ප්‍රායෝගික නැහැයි කියලා අපි ගොඩක් වෙලාවට කියනවා. ඒක නිසා ආදරාමේ තාත්තේ දුවේ පුතේ, ඔබේ ජීවිතයේ ඔබ තීරණයක් ගන්න වාරයක් පාසා ශුද්ධාත්මයන් වහන්සේට ආඥා කරන්න. අර මතයතුමා ඒ රේගු පොළේ ඉඳලා සමාජයේ සිදුවන දේවල් දැකලා ඒ දේ අතහැරලා දාන්න තීරණයක් අරගෙන ජේසුස් පස්සේ ගියා වගේ අපිටත් අද සමාජයේ තියෙන
ඒ අසත්‍යය ඒ තියෙන වැරදි දේවල් අතහරින්නට අපි තීරණයක් ගන්නට උනේ. ඒ වගේම අපි අද කියවන්නට යෙදුණු දෙවෙනි කියවීමට අපි අවධානය යොමු කරද්දී දෙවෙනි කියවීමේ ජීවිත යථාර්ථය තාමත් හොඳට පහදා දෙනවා. මොකද්ද කියන්නේ? අපි කොච්චර ධනෙ එකතු කරගත්තත්, බලය එකතු කරගත්තත් ඒ දේවල් නැති වෙලා යනවා. අපි එකතු කරගන්නට අවශ්‍ය වෙන්නේ ඒ ගොඩ ගහ ගන්නට පුළුවන් දේවල් වලට වැඩිය වටිනාකම් values අද සමාජයට අවශ්‍ය වෙන්නේ ඒවයි. අද නවීන තාක්ෂණයත් එක්ක අපේ දරුවෝ අධ්‍යාපනය ලබනවා. විවිධ ගැටලු ඕන තරම් තියෙනවා. එහෙනම් අපිට අවශ්‍යයි මොනවද අපි මේ කරන කියන දේවල් තුල වටිනාකම් කියලා අපි බාරගන්නේ. එහෙනම් ආදර දුවේ පුතේ සහෝදර සහෝදරයනි වටිනාකම් අපේ කතෝලික ශීල ධර්මයේ තුල අපිට අවබෝධ කරලා දෙන්නේ යහපත කරන්න අයහපත අයින් කරන්න. යහපත කරන්නටත් අයහපත අයින් කරන්නටත් අපිට හිතන්නට වෙනවා අපි මොනවද කරන්නේ කියලා. අපිට අහන්නට වෙනවා අපේ හෘද සාක්ෂියෙන් මම කරන දේ හරිද වැරදිද කියලා. ඒ සඳහා අපිට යාඥාවක් අවශ්‍ය නැද්ද? ඒ සඳහා අපිට සුද්ධාත්මයන් අවශ්‍ය නැද්ද? මෙන්න මේ දේ හරි මෙන්න මේ දේ වැරදි කියලා වැරද්ද අයින් කරලා යහපත විතරක් කරන්නට අපිට සුද්ධාත්ම බලයේ ශක්තිය අවශ්‍යයි. එහෙනම් ආදර සහෝදර සහෝදරියනි ශුද්ධ මතයතුමන්ගේ ජීවිතයෙන් අපිට ගන්නට පුළුවන් උතුම් ආදර්ශය තමයි මෙන්න මේ හරි දේ හරි විදියට කරන්නට උන්වහන්සේ හෘද සාක්ෂියට අවංක වුණා. කතෝලික ධර්මෝපදේශයේ මේ දරුවෝ ගොඩනගා ගනිත් නැත්නම් දරුවන්ගේ ධර්මෝපදේශය ගැන කතා කරද්දී කියනවා ධර්මෝපදේශය තුල දරුවා නිවැරදිව හොඳ දේ කරන්නටත් අයහපත දුරලන්නටත් ඉගෙන ගන්නට ඕනේ. ඒ දැක්ම ඒ පුහුණුව තමයි ඔබ ඔබේ නිවසේදී දැන් ඔබ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට දරුවට ලබා දෙන්නේ. ඔබ තරුණියක් විදිහට ඔබ යම් කිසි තැනකට ගිහිල්ලා රැකියාවක් කරද්දී පාඨමාලාවක් හදාරද්දී ඔබට අවශ්‍ය වෙන්නේ ඔන්න ඔය දැක්ම. ඒක තමයි කතෝලික වටිනාකම. කතෝලික ගුණාංගය ඔබ තුළ තියෙන්නට ඕනේ. හොඳ කරන්නට නරක දුරලන්නට. එහෙනම් ඒ සඳහා හොඳ මෙනෙහි කිරීමක් ආපසු හැරී බැලීමක් අපේ ජීවිතය තුළ નિરાයාසයෙන්ම තිබිය යුතුයි. එහෙනම් ආදර සහෝදර සහෝදරියනි ශුද්ධ මතයතුමන් ඔබට මට මේ මංගල්‍යයේදී ආරාධනා කරන්නේ හෘද සාක්ෂියට අවංක මිනිස්සු වන්න යහපත කරන්න අයහපත දුරලන්නටයි. ඒ වාසනාව භාග්‍ය අපි හැමෝටම ලබා දෙන්නට කියලා අද දිනේ අපි සුළු මොහොතක් ආශා කරමු. අපි හැම කෙනෙක්ම සුළු මොහොතක් අපේ දැස් පියාගෙන අහමු අපේම ජීවිතයෙන් අපේම ජීවිත අත්දැකීම් වලින් මම මගේ ජීවිතයට අවංකද? මගේ හෘද සාක්ෂියට අවංකව මම කටයුතු කරලා තියෙනවද? අසත්‍ය පසුපස්සේ ගිහිල්ලා අසත්‍ය ප්‍රචාරයන් පසුපස්සේ ගිහිල්ලා සත්‍ය මට පෙනිලා නැද්ද? මම හරි කියලාද කියන දේ ඇත්තටම හරිද? ශුද්ධ මතයතුමනි අපිට ආලෝකය දෙන්න ක්‍රිස්තුස් වහන්සේගේ ඒ උත්ථානයේ වරප්‍රසාදය තුල අපිට ශුද්ධාත්ම බලය දෙන්න වරප්‍රසාදය දෙන්න ඇති සැටියෙන් දකින්නට හෘද සාක්ෂියට අනුව දිවි ගෙවන්නට අපේ මේ කතෝලිකයන්ට ශක්තිය වරප්‍රසාදය දානය කරන්නට කරුණා කරන්න. අපි අපේ පවුල් දෙසා ආරක්ෂා කරමු. අපේ දරුවන්ට යහපත තුල හැසිරෙන්නට පිරිසිදු හෘද සාක්ෂියක් ලබා දෙන්න. ඒ තුල මොන බාධා ආවත් මොන වසංගත ආවත් අපි දෙවියන් ඉදිරියේ පිරිසිදු චරිත බවට පත් වේවි. ඒ වාසනාව භාග්‍ය අපිට ලබා දෙන්න.
අපි අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසාවලට පෙරවෙන සියලුද මවවදාල සියපති දෙවියන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ ඊළඟ පුත්‍රයන්ද එකම ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කල්ට පෙර පියරන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගේ දෙවියෝද ආලෝකයෙන් ආලෝකයද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිතෝ නමුත් මවනු නොලැබ පියරන් වහන්සේ සමග එකම භාවත්වයේ ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ වෙතුවරගෙන සියල්ල මවු ලැබුවේය. මිනිස් උදෙසාද අපගේ උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ ආත්මාවෙන් අනුමයාවන්ගේ මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අපෝදෙසා පොසෝ විලාත් යටතේ කුරුසෙන් ගැසූ ලැබ මරණ වේදනාව විඳ උපුත්විට අපත් කර ලැබුසේක. ශුද්ධෝයේ පරිදි උන්වහන්සේ තුමුණදාත් වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියරන් වහන්සේගේ දකුණුපසේ වැඩ සිටිනසේක. ජීවතුන් මළුද නිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියරන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සවිආනන්ද ජීවදායක වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයන්ද සමග එකම වන්දනාවත් මහිමයට ලබනසේක. උන්වහන්සේ දිවසුරු මගින් කතා කළසේක. අපොස්තලෝකේ පැවැදෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා ඒක ප්‍රසන්න ස්නාපනයක් ඇති බව ආදාහ ගනිමි. තවද බලුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමේන්. අපි අපගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට පාර කරමු. විශ්වාසකින්ගේ ආඥා සුද්ධ සභාව වෙනුවෙන් අපි ආඥා කරමු. ආදර දෙවි පියාණනි, ඔබ වහන්සේගේ සුභාරංචිය ලොව පතල කිරීමෙහිලා නියැලී සිටින අප සුද්ධෝත්තම පියතුමා ඇතුළු ගිහි පැවිදි නායකයින්ට එම සුභ වදනෙහි අව්‍යාජ සේවක සේවිකාවන් වන්නට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ලැබෙන පිණිසද ස්වාමීනි අප කරන ආඥා සාවධාන වෙනව. අප දේශය වෙනුවෙන් අපි ආඥා කරමු. ආදර දෙවි පියාණනි, අප වෙසෙන මේ දේශය මේ වන විට වෙලාගෙන ඇති කොරෝනා වසංගතය නිසා දුකට සහ වේදනාවට පත්ව සිටින සියලු දෙනාට සහනයද, රෝගීව සිටින සියලු දෙනාට ඉක්මන් සුවයද ලැබෙන පිණිස ස්වාමීනි අප කරන ආඥා සාවධාන වෙනව. අප මීසම් සංඝය වෙනුවෙන් අපි ආඥා කරමු. ආදර දෙවි පියාණනි, හිතුණු සංඝයක් ලෙස සුද්ධවර සුවිශේෂක මතෙවුස් අපොස්තුලතුමන්ගේ මංගලෝත්සවය සමරන එකම ග්‍රාමවාසී අප හැමට එතුමන්ගේ ජීවිතාදර්ශයෙන් දිරිමත් වී ඉදිරි වසර තුලද යහපත් දිවි පෙවතක් ගෙවාලන්නට අවැසි දිරිය හා සවිය ලබා දෙන පිණිසද ස්වාමීනි අප කරන ආඥා සාවධාන වෙනව. තරුණ තරුණියන් වෙනුවෙන් යාඥා කරමු. ආදර දෙවි පියාණනි, අප ග්‍රාමයේ මත්‍රකුසාට ගොදුරු වී සිටින තරුණ ජීවිත වෙනුවෙන් ඔබ වහන්සේට යාඥා කරන අතර සමාජයට මෙන්ම රටට දැයට වැඩදායි යහපත් තරුණ දූපුතුන් වන්නට ඔවුන්ට අවසි වරම් ලබා දෙන පිණිසද
ස්වාමීනි අප කරන යාඥා සාවධාන මැනව. මේ මොහොතේ අපගේ පෞද්ගලික යදුම අපි දෙවියන් වහන්සේට වාද කරමු. මේ කීදේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. සහෝදර සහෝදරියනි ආදර දුවේ පුතේ මාගේ සහ ඔබගේ යාගය සිල්වත් දෙවියන්න් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමත් අතර සඳහාද අවරතමන් වහන්සේගේ මුසුදු සභාවට ප්‍රයෝජනයක් අත්වන සඳහාද ඔබගේ ආස්තලේ ස්වාමීන් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමීනි භාග්‍යවත් මතේ මුනිදුන් සමරන මේ දින අපගේ පිළිපන්රු හා අයදී ඔබ වහන්සේට පිළිගන්වමින් ඔබ ඉදිරියේ වැඳ වැටි මෙසේ ආශා කරමු. අපෝස්තලතුමන්ගේ ධර්ම දේශනෙන් පෝෂණය කර ඔබ වහන්සේගේ සභාව දෙස ඔබ කරුණාවෙන් බැල්ම හෙළුව මැනව. මේ කීදේ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. ඔබගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. යෝග්‍ය බුදුවිතුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සිල්වත් සදාතන දෙවි ස්වාමීන් අප ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් සමකාලීන සමතන්හිද අප වහන්සේට ස්තුති පිදීම සැබවින්ම යෝග්‍යය. යුතුය සාධාරණය ගැලවීම දායකය. කුමක් හේින්ද අප වහන්සේගේ අපොස්තලවරුන්
නැමැති පදනම මත ඔබ වහන්සේගේ සුදු සභාව පිහිටුවා ඔබ වහන්සේගේ පරිශුද්ධතාවයේ සදා සලකුණක් මෙන් පවතින පිණිසද සියලු ජනයන්ට විමුක්ති මාර්ගය පහදා දෙන පිණිසද එම සභාව අපට දානය කළසේක. එයින් සුරදූත සමූහයා හා එක් වී බැතිසිතින් යුතුව ඔබ වහන්සේගේ ගුණ වනමින් නිරන්තරයෙන්ම ඔබ වහන්සේට මෙසේ ප්‍රශංසා කරමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින්ද ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන්ද ඔබ වහන්සේ සියලු දේ ජීවමාන කරනසේක ශුද්ධවත් කරනසේක. එහින් ඔබ වහන්සේ මැවූ සියල්ල යුතු ලෙස ඔබ වහන්සේට ප්‍රශංසා කරයි. හිරුදාවේ සිට හිරු බැස්ම දක්වා ලෝක පුරා සෑමතැන ඔබ වහන්සේගේ නාමයට පිරිසිදු පඳුරක් පුද කෙරෙන පිණිස නිරන්තරයෙන්ම ඔබ වහන්සේ වෙතට ජනතාවක් රැස් කර ගන්නාසේක. එයින් පියාණනී ඔබ වහන්සේට පුදන්නට අප රැගෙනා මෙම පුද පඳුරු එම සුද්ධාත්මයන් මගින් පරිශුද්ධවත් කරන්නට කරුණා කරන මෙන් අපි අවරතව අයද සිටිමු. අප එසේ අයදිනුවේ මෙම පඳුරු ඔබ වහන්සේගේ පුත්‍රයානන්ද අපගේ ස්වාමීන්ද වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. මෙම අභිරහස අප සිදු කරනුයේ ඔවුන් වහන්සේගේ නියමය අනුවය. ඔවුන් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ පූපය රැගෙන ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කර එය කඩා මෙසේ කියමින් ස්වකීය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව
ඔවුන් වහන්සේ සේම කුසලානද රැගෙන ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කර මෙසේ කියමින් ස්වකීය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනවූද අනන්ත වූද කිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පෞකමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද ඒවා පුරවනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. එහෙන් ඥානනිය ඔබ වහන්සේගේ එම පුත්‍රයාණන්ගේ ගැලවීම දායක දුක් සහිත මරණයේ ආශ්චර්යවත් උත්ථානය සහ ස්වර්ගාරෝහණය සිහිපත් කරමින්ද ඔවුන් වහන්සේ නැවත පැමිණි විට පිළිගැනීමට සූදානම්ව සිටිමින්ද පරිශුද්ධ වූ ජීවමාන වූ මෙම යාගය ස්තුතිපූර්වකව අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේගේ සුදු සභාව ඔබ වහන්සේට පුද මේ පණුර දෙස බලා වදාළ මැනව. ඒ බිලිපණුර නම් ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි ඔබට ප්‍රසන්නව පූජා වූ ඔබ පුත්‍රයාණන්ගේ ජීවිතයාගේ වේ. ඔවුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් හා ශ්‍රී රුධිරයෙන් පෝෂණය වන අප ඔවුන් වහන්සේගේ ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී ක්‍රිස්තුන් වහන්සේ තුල එකම ආත්මයක්ද ශරීරයක්ද වන්නට සලසනු මැනව. අපද ඔබ වහන්සේට සදාටම ප්‍රසන්න පඬුරක් වීමට ඔවුන් වහන්සේ සලසන සේක්වා. එවිට වහන්සේ විසින් තෝරා ගන්නා ලද විශ්වාසිකයන් සමග විශේෂින් දේව මාතා අති භාග්‍යවත් කන්‍ය මරියාවන්ද භාගත අපොස්වරුන්ද විරෝධාර ප්‍රාණ පරිත්‍යාගීවරුන්ද සුද්ධ සුවිශේෂක මතෙව් අපොස්තුමන්ද සියලු ශුද්ධවන්තයන්ද සමග ඔවුන්ගේ උරුමයට හවුල් වන්නට අපි සුදුස්සෝ වෙමු. මෙම ශුද්ධවන්තයන් නිරතුරුවම අප වෙනුවෙන් මැදිහත්ව වහන්සේගේ පිහිට අපට ලබා දෙන බව අපි තරේ විශ්වාස කරමු. පියාණනි අප වහන්සේ හා සමග කළ මෙයාගෙන් සකල ලෝකයේ සාමයත් ගැලවීමත් සැලසේවා යයිමු. ඔබ වහන්සේගේ දාසයා වන ෆ්‍රැන්සිස් නැමැති අප ශුද්ධෝත්තම පියතුමන්ද මැල්කම් රංජිත් නැමැති අප රජගුරුතුමන්ද සහායක රජගුරුතුමන්ලාද රාජගුරු මණ්ඩලයේද සිළු පූජකවරුන්ද ඔබ දිනාගත් සකල ජනතාවද වන මෙලොවේ ආගන්තුක ඔබ වහන්සේගේ ශුද්ධ සභාව විශ්වාසයෙන් දයාවෙන් ස්ථිර කර මැනව. සැමතැන විසිරවසන ඔබ වහන්සේගේ දරුවන් ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි අනුකම්පා සහගතව ඔබ වෙත රැස් කරගත මැනව. නැසී ගිය අපගේ සොයුරියන්ද ඔබට ප්‍රසන්න ප්‍රතිවිගවා මෙලොවෙන් වූ සියල්ලන්ද ඔබ වහන්සේගේ රාජ්‍යයට කරුණාවෙන් කැඳවාගත මැනව. අපි දෙම රාජ්‍යයට පැමිණෝන් හා සමග සැමකල්ලි ඔබ වහන්සේගේ මහිමෙන් තෘප්තිමත් වන්නට බලාපොරොත්තු වෙමු. අපගේ ස්වාමීන් ක්‍රිස්තුස් වහන්සේ මගින් යහපත් සියල්ලෝට දානය කරන ඔබ වහන්සේ උන්වහන්සේ මගින් අපට ලැබෙන්නට සලසනු මැනව. අපි සියලු දෙනාම දෑත් වැඳගෙන ජීවමාන ස්වාමීන් වහන්සේට අපේ වන්දනාව පිරිනමමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලක දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග
එක්වරවසන්නා වූ වහන්සේට සකල ගෞරවයක් මහිමයක් සදාටම රත් වේවා. ගැලවීම දාය කන පනතෙන් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුහුණු වී අපි එදිතරව මෙසේ ආශා කරමු. ස්වර්ගයේ විසින් අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පිහිටේවා. ඔබ වහන්සේගේ කුමත ස්වර්ගයේ මෙන්ම වේවා. අපගේ නිදා භෝජනය දවඩදානය කරනව අපට වාද කරන අයගේ වැරදි අපමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කරන බැව පාප අවස්ථාවට අස්වීමට අපට නොදී අපරින් අප මුදාගත වෙනව. ස්වාමිනී සිල්වහපදින අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු. එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාටම වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුඛයේ ශ්‍රාවකයන්ම තාවදාන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසයේ සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයේද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක රාජකාම් කරන සේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමගද ඔබගේ පෞල් ජීවිත සමගද නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. මෙන්න දේවාංශ බාලකයාණු මෙන්න ලොවේ මෞහරණ තනන් වහන්සේ අජ බාලකයාණන්ගේ භෝජනයට කැඳවීම ලද්දු වහකවන්තයෝය.
ස්වාමිනී වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොවෙමි. ඒ වචන පමණක් බදාළ බැලව එවිට මාගේ ආත්මය සුවවන්නේය.
අපේ ආශා කරමු. දෙවී ස්වාමී භාග්‍යවත් සුදු මතේ අපොස්තුලතුමන් සිය ගෙදර අමුත්තකු මෙන් දිවගලුම් කරුවානන් පිළිගෙන එතුමනට සංග්‍රහ කළ ආනන්දෙහි සහභාගී වෙමින් මේ පූජාව වෙල පැවැත්වූ අපි මෙසේ ආශා කරමු. දැහැමියන් ඔබ පව්කරුවන් කැඳවීමට පැමිණි එම ගැලුම් කරුවානන්ගේ භෝජනයෙන් නිතර තෘප්තිමත් වීමට අපට වරම් දුන මැනව. උන්වහන්සේ සදාකල් වැඩ සිටිනසේක රජකම් කරනසේක. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. බලධාරී දෙව් මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශුද්ධාත්මයාණන් වහන්සේද ඔබ ආශිර්වාද කොට ආරක්ෂා කරනසේක්වා. ආමේන්. යන්න සාමය හා සතුට රැගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ප්‍රියාදර සහෝදර සහෝදරනි අපි මංගල්‍යයේ වැඩ කටයුතු මෙවර අපි සමාප්තියට පත් කරන්නේ වෙනස් ආකාරයකින්. එනදා අපි සන්ධ්‍යාවේ පෙරහැර ගිහිල්ලා ඇවිල්ලා තමයි ග්‍රාමයේ කැප කරලා අපි මංගල්‍ය වැඩ කටයුතු හමා කරන්නේ. නමුත් අද අපි මේ සංචරණ සීමා නිසා සීමා තියනවා නේද? මම දන්නේ පාරේ යනකොට නම් මට තේරෙන්නේ සංචරණ සීමා තියනවාද කියලා. පල්ලියට සංචරණ සීමා තියෙනවා. ඒ නිසා අපිට වෙනදාට වගේ පෙරහැර ගිහිල්ලා අපිට ඒ වැඩ කටයුතු කරන්න අපි අපොහොසත් වෙලා තිබෙනවා. නමුත් මම ඔබට මතක් කරන්න කැමතියි සංචරණ සීමා යවතුනෙන් පසුව එන ඉරු දිනදී අපි මාතේමුන්ගේ ප්‍රතිමාවත් ශුද්ධ අන්තරුන්ගේ ශාස්ත්‍රවස්තයන්ගේ ප්‍රතිමාවත් අපි ග්‍රාමයේ වටා වීදි සංචාරය කරන බව ඔබට මතක් කර සිටිනවා. ඒ නිසා අපි සුදු මතේමුදුන් ඔබේ පාමුලට ඔබ ඉන්න ප්‍රදේශයට රැගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඊට ප්‍රථමයෙන් අපි මතේතුමාගේ පාමුලට එන්න අවස්ථාවක් කරගනිමු කියලා මම ඔබට මතක් කරනවා. ඔබ කඩේ යනවා නම් කඩේට ගිහලා බඩු ගන්න පුළුවන් නම් බැංකුවට යන්න පුළුවන් නම් අනිකුත් මම නම් කියන තැන් වලට යන්න පුළුවන් නම් පවුලක් විදිහට පල්ලියට ඇවිල්ලා අද දවසේ ආඥාවක් කියලා යන්න නොහැකි වෙන එකක් නැහැ කියලා මගේ විශ්වාසය. ඒ නිසා ඔබට පවුලක් විදිහට ඔබේ යාඥාව බාරහාරෝප කිරීම, පඳුරු පිරීම, ඒ වගේම අවශ්‍යයට දහවල් 12 දක්වා සප්‍රසාද වහන්සේ ඔබ ගෙදර ඉඳන් දී පූජා සහභාගී වුණා නම් පමණක්. ඔබ ගෙදර ඉඳන් දී පූජා සහභාගී වුණා නම් පමණක් ඒ කතෝලිකයට පවුලක් විදිහට ඇවිල්ලා සප්‍රසාද වහන්සේ ලබා ගන්න පුළුවන් දහවල් 12 දක්වා. ඉතින් ප්‍රථමයෙන්ම නමස්කාර පූර්වක මගේ ස්තුති ප්‍රශංසාව ආදරණීය දෙවියන් වහන්සේට ඔප්පු කරනවා. සදහවත් ඔබ සිටිනා වෙනුවෙන්ම මේ සංසේක පියතුමන් විදියට ඔබ වෙනුවෙන්ම දෙවියන් වහන්සේ ස්තුති ප්‍රශංසා කරන වගේම දෙවියන් මාතාන් වහන්සේටත් සුදු සුෂි මාතේ අපොස්තුමන්ටත් ඒ අපට ලැබුණු යාඥා පීඨ මධ්‍යස්ථාන වෙනුවෙන් අපි ගෞරවාන්විත ආදර ස්තුතිය නමස්කාර පූර්වකව පුද කරනවා. ඒ වගේම අපගේ වාර්ෂික මංගල්‍යයේ නුවාණයන් සඳහා පැමිණ අර්ථාන්විත දේශනා තුලින් අපේ ආධ්‍යාත්මය ගොඩනගන්නට දෙවියන් අනුතු කරන්නට වෙහෙස වෙච්ච ගරු පියතුමාලා දෙදෙනාව මතක් කරනවා. ප්‍රධාන කොට ගරු ජුට් ක්‍රිෂාන්ත පූජාපති මහන්සේ, ඒ වගේම එක දවසක් අපිට ගරු නිරංජන් පියතුමා එකතු වුණා. මේ මොහොතේ ඔවුන් ආදරයෙන් උන්වහන්සේලාම සිහිපත් කරනවා. ඒ වගේම නිබඳව අපිට නිරන්තරයෙන්ම දේවස්ථානයේ වැඩ කරතු ගොඩාක් අපිට වෙලා වේසමාංශල වැඩ කරන
අපගේ එකල කන්‍යාරාමේ ප්‍රධාන මහතුමිය ඇතුළු සියලුම කන්‍යා සූර්යයන්ව පැවිදි සූර්යයන්ට මාගේ හදපිරි ස්තුතිය මා මේ මොහොතේ ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මම මතක් කරන මේ වගේම ක්‍රිස්තියාන්සියා පැවිදි සූර්යයෝ මම ආදරෙන් සිහිපත් කරනවා. එතුමිය හැමදාම ඇවිල්ලා අපිට නිරන්තරයෙන් උදව් උපකාර කරන නිසා අනිත් පැවිදි සූර්යයන් වගේම එතුමියට මම විශේෂ ස්තුතියක් පුද කරනවා. ඒ වගේම අපගේ මේ සිටින ගරු සහෝදරතුමන්ලාටත් මාගේ හදපිරි ස්තුතිය පිරිනමනවා. ඔවුන් නිරන්තරයෙන්ම හැකි සෑම විටකම අප සමග එකතු වෙනවා යාඥාවට. ඒ වගේම අනිකුත් ප්‍රකටුත් අපිට දායක වෙනවා. මම ආදරෙන් ඒ ගරු සහෝදරතුමන්ලා මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම මීසම් ධර්ම සේවා සභාවේ ලේකම්තුමා, භාණ්ඩාගාරිකතුමා ඇතුළු සියලුම සමාජික නුවණ නායකයින්, කුඩා කිතුනේක සංඝවල නායක නායිකාවන් මම මේ මොහොතේ ආදරෙන් සිහිපත් කරනවා. මේ පසුගිය දවස්වල එයාට විශේෂයෙන් අප වෙලා වැඩ කරන්න සිදු වුණා නිවස් එකකට ඇවිල්ලා. ඉතින් ඒ අප කැපවීම ඔබ මතයතුමාන්ට පිදු පඬුරක් ලෙස මම පිළිගන්නවා. ඔබට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නුවණ සමීසා සන්ධ්‍යා මෙහි දිනවල සහ මංගලයේ දවසේදී අපිට ආහාර පාන ලබා දෙන්නට වේස මහන්සිච්ච හැම පවුලක්ම හැම පුද්ගලයෙක්ම මේ මොහොතේ මම ආදරයෙන් කෘතවේදීව සිහිපත් කරනවා. ඔබට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. එවැනි වාර්ෂික මංගල්‍යයේ ආරම්භයේදී කොඩිගස් සීමේ කටයුතු සංවිධානය කළ මතේ කටයුතු සංගමේ ආදරයෙන් මේ මොහොතේ සිහිපත් කරනවා. ඔවුන් දේවස්ථානයට දක්වන ආදරය, හොඳ හිත සහ අපකැපවීම අමුතුවෙන් මාවට ප්‍රකාශ යුතු නෑ. ඔවුන්ගේ ඒ ක්‍රියාකාරී කැපවීම අගය කොට සලකනවා මේ මොහොතේදී. ඒ විශාල විකාශන යන්ත්‍ර මෙවර විදිහට වඩා විදිහට 25ක් විතර, නමුත් මේ පාර 60කට අධික සංඛ්‍යාවක් අපි ගම් පුරා යොදන්නට අපි සැලසුම් කෙරුවා. ඒ ක්‍රියාව ලේසි පහසු ක්‍රියාවක් නෙවෙයි. නමුත් ඒ සඳහා මට සහාය දුන්නු ඒ ශබ්ද පරිපාලනය කරන අපගේ ග්‍රාමීය කෙනෙක් නෙවෙයි, මාදුෂාන්ව මම මේ මොහොතේ ආදරෙන් සිහිපත් කරනවා. ඔහු හැමදාම ඇවිල්ලා ඒ වැඩ කටයුත්ත හොඳට කෙරුවා. හැමෝම කිව්වා පැහැදිලිව හැමෝටම ඇහුණා කියලා. නමුත් තාමත් තවත් දාන්න ඉඩකඩ තියෙනවා, අවස්ථා තිබෙනවා. නමුත් මේවල අපිට පුළුවන් විදිහේ තමයි මේ විදිහේ අපි කෙරුවේ. අපි බලමු ඉදිරියේදී මොන වගේ දේවල් සිදු වෙන්නේ කියලා. ඒ සඳහා ඒ වගේම මට සහාය දුන්නු නුවණ නායකයන්, කොට්ටාස නායකයන්, ඒ වගේම වෙනදට ඒ සබ්විභාගාන්තර සඳහා මෙදිහත් වැඩ කටයුතු කරන මේ මහතාවත් මම මේ මොහොතේ ආදරෙන් සිහිපත් කරනවා. දේවස්ථානයේ විදුලිආලෝකයෙන් සලසා ස්වේච්ඡාවෙන් ඇවිල්ලා සරසන්නට සහාය දුන්නු ඒ මහතාවත් ඒ පවුලේ සිටිනවත් මම ආදරෙන් සිහිපත් කරනවා. ස්තුතිවන්ත වෙනවා. දේවස්ථානයේ අල්තාරයන් වලින් සැරසීම සඳහා මූල්‍යමය දායකත්වය දුන්නු මහත්මියවත් ඒ පවුලේ සිටිනවත් අප මේසෙම ඉඳලා දැන් මේසෙම බැහැරව ගියා. අපට ඒ මහත්මිය මා දුරකථනයෙන් සම්බන්ධ කරගෙන මට උදව් කෙරුවා මූල්‍යමය ආකාරයෙන්. ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නිරන්තරයෙන්ම අපගේ සැරසීම කටයුතු දායක වන ඒ පවුල යුවල සහ දරු දෙනා මේ මොහොතේ ආදරෙන් සිහිපත් කරනවා. ඔවුන් තමයි ඇවිල්ලා මේ මල් මේ ලස්සනට අරගෙන ඇවිල්ලා සරසන්නට ගැපුණේ. අපි නම කිව්වත් නැතත් ඔබ දන්නවා ඒ කවුද කියලා. අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මම ඒ පවුලට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපගේ සංකෘෂ්ණ මහතාට, දිව්‍ය හෘද සමිතියේ සමාජිකාවන්ට, මරි හමුදාවේ සමාජිකාවන්ට, විසිත පාවලා සමිතියේ සමාජිකාවන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් නිරන්තරයෙන්ම මාත් එක්ක ඇවිල්ලා දේවස්ථානයේ වහලා තිබ්බත්, සංකරණ සීමා තිබ්බත් මාව නිතරම කතා බහ කරලා මම ගැන හොයලා බලලා ඒ වගේම මගේ දේවස්ථානයේ වැඩ කටයුතු කරගන්නට දෙන සහයෝගය මම අගයකට සලකනවා. ඒ වගේම මගේ ගායනා කණ්ඩායමේ මගේ දරුවෝ ටිකට මම ගොඩක් ස්තුතියි හදවතින්ම ඔබ කරන කැපකිරීම
ඔබගේ ඒ ලැබියාව ලෙන්ගතුකම හැමදාම තියාගන්න ආදර දුවේ පුතේ. ඔබේ හඬ දෙවියන්ට ඔප්පු වෙච්ච ලස්සන ඇදුමක් බව අමතක කරන්න එපා. ඔබ දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිට ඔබේ හඬට ඇහුම්කන් දුන්නා. ඔබ දේව අම්මා ඔබට ගොඩක් ආදරය කරයි. මම විශ්වාස කරනවා ඔබ ලස්සනට ජපමාලේ ආර්ථානිත ඔප්පු කෙරුවා. හැමදාම ඇවිල්ලා ඒ වගේම මට තුමන්ගේ ප්‍රාර්ථනය ලස්සනට පැහැදිලිව උච්චාරණය කරමින් හැමෝම යාඥාවට සමවදින්නට ඔබ කරේ උපකාරයක් අනිත් අයට. ඉතින් ඔබ ඒ ඔබගේ කාර්යය ඉතාමත්ම වටිනා කාර්යයක්. ඒ නිසා අමතක කරන්න එපා. ඔබේ සේවාව දේවස්ථානට අත්‍යවශ්‍ය සේවා බව අමතක කරන්න එපා. දී පූජාවක් කියනකට දැනගත්තොතින් ඔබ දේවස්ථාන මොන වැඩේ තිබ්බා දේවස්ථානට එන්නට අමතක කරන්නට එපා. ඔබ ඉතාමත් වටිනා බව ඒ සිතේ තබා ගන්න මේ සංසංගයේ ඉතාමත් වැදගත් කණ්ඩායමක් දුවේ පුතේ ඔබ සියලු දෙනාම ගොඩාක් ස්තුතියි ඔබට. ඒ වගේම අපේ මීඩියා යුනිට් එක හරි මීඩියා ගෲප් එක හරි මීඩියා සම්බන්ධයෙන් අපි අලුතෙන් පටන් ගත්තේ අසුබ දේ තුල සුබදායි දේවල් එළියට එනවා කියන්නේ ඒකයි. කොවිඩ් වසංගතය නිසා දේවස්ථානයේ වහල් ජනතාවට බැරි නිසා දරුවෝ උනන්දු වුණා කැප වුණා. තමන්ගේ හැකියා දස්කාම් අරගෙන කුසලතාවයන් අරගෙන මේවලම් අරගෙන Facebook YouTube හරහා දී පූජාව අප ග්‍රාමයේ පමණක් නෙවෙයි මට විදේශිකයෝ පවා දී පූජාවට සම්බන්ධ වෙලා තිබුණා. විදේශ රටවල් වල ඉන්න අය පවා දී පූජාවට සම්බන්ධ වෙලා තිබුණා Facebook YouTube හරහා. ඒ නිසා ඔබ කරේ ලස්සන සේවාවක් මම හිතන තරුණ දු ඒ වගේම අපි ගමේ ඉන්න ගොඩක් තරුණ දු පුතුන් දේවස්ථානට පුදුමාකාර ලෙස ලෙන්ගතුයි තමන්ගේ වැඩ කටයුතු පැත්තකින් ඉඳලා ගොඩක් වැඩ කටයුතු කරන්න එනවා. ගොඩක් ඉන්නවා. මේ යතන කීප දෙනෙක් තමයි මේ ඇවිල්ලා මේ දවස්වල වැඩ කරේ. මොකද අනිත් අය ඉන්න බැරි නිසා තමයි ඒගොල්ලෝ ගෙවල් වලටලා ඉන්නේ. නමුත් මේ කීප දෙනා කොහොම හරි කැප වෙලා ආවා. අනිත් ඉතින් ගෙවල් වලට වෙලා ඉන්න තරුණ දු පුතුන්ටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔබ දේවස්ථානයේ දක්වන ලෙන්ගතුකම ආදරය වෙනුවෙන්. ඒ වගේම මගේ පූජාස්ථානික දරුවන්වත් මම ආදරෙන් සිහිපත් කරනවා. පොඩි හැම වෙලාවෙම පුළුවන් විදිහට ඇවිල්ලා දේවස්ථානයේ වැඩ කටයුතු වලට විවිධ සහයෝගය ලබා දෙනවා. ඉතින් ඒ වගේ මේ අයගේ දෙමාපියන්ව ගායනා කණ්ඩායමේ මීඩියා කණ්ඩායමේ ඒ වගේම දේවස්ථාන වැඩ කරන පූජාස්ථානික දරුවන් සහ අනිකුත් දේවස්ථාන වැඩ කටයුතු ලැබෙන දෙමාපියන්ව මම ආදරෙන් දරුවන් එවන දෙමාපියන්ට මම ස්තුතිවන්ත වෙනවා. තාමත් බැහැපත්ව නිහතමානීව ගෞරවන්ත ස්තුතිවන්ත වෙනවා ඒ දෙමාපියන්ට. මොකද ඒ දෙමාපියන් දහමට ලැබෙන නිසායි තමන්ගේ දරුවන් දේවස්ථානයට යොමු කරන්නේ. දේවස්ථානයට යොමු කරන්නේ ආත්මික දේ හොයන දෙමාපියන්. ආත්මික දේ හොයන ලෞකික දේ හොයන දෙමාපියන් දේවස්ථානයට එවන්නේ විභාගයට ආශිර්වාද ලබා ගන්න විතරයි. විභාගයට ඉස්සරින්දට ආශිර්වාද ලබා ගන්න විතරක් පල්ලියට එක්කන් යනවා. නැත්නම් වෙන මොන හරි දෙයකට ආශිර්වාදයක් ඕනයි කියලා හිතුනොත් එනවා. නමුත් ආධ්‍යාත්මික දරුවා ගොඩ ගන්න කැමති දෙමාපියෝ නිතරම දෙවියන් වහන්සේ ළඟට දේ මන්දිරයට තමන්ගේ දරුවන් යොමු කරනවා. යොමු කිරීම වැදගත් වෙනවා. යොමු කිරීම. ඒ මඟ පෙන්වීම යොමු කිරීම නැත්තම් දරුවන් එහෙම එවන්න බෑ. මොකද දරුවෝ කියන්නේ ඒකයි. ළමයි කියන්නේ තාම යැපෙන අය, යැපෙන. දෙමාපිය සේවනයේ හැදෙන අය. දෙමාපිය සේවනයේ හැදෙන අයට දෙමාපියන්ගේ විදිහට මඟ පෙන්වීම ලැබෙන්නේ නැත්තම් ඊ රාත්‍රියක වගේ ඒ අය නැති වෙන්න පුළුවන්, අතරමං වෙන්න පුළුවන්. ඉතින් සමස්තයක් විදිහට මගේ අතින් කවුරු හරි අතපසු වුණා නම් ස්තුති කරන්නට අතපසු වුණා නම් මම ඒ ගැන කනගාටු වෙනවා. ඒ වගේම මම මේ මොහොතේ ආදරෙන් සිහිපත් කරනවා කතෝලික නොවන අයව අන්‍යාගමිකයන්ව මම මේ මොහොතේ විශේෂයෙන් බොදු ජනතාව ආදරෙන් මම සිහිපත් කරනවා. අපට මේ මාංගල්‍ය සමයේදී අපි ශබ්ද විකාශන පාවිච්චි කරමින් අපි මේ මාංගල්‍ය පැවැත්වුවේ. ඒ අයගේ ඉවසීම, මිදදරා ගැනීම සහ අපට වචනයෙන් හරි දිරිමත් කිරීම සමහර අය මූල්‍ය විදායකත්ව දී තිබුණා. මම ඒ ආදරයෙන් ඒ හැම කෙනෙක්ම සිහිපත් කරනවා. ඔබට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම මිනිස් පවුලේ දුවා දරුවන් අපිට ආගම තියෙන්නේ ඒ මනුෂ්‍යත්වය ගොඩනගන්නටයි. මනුෂ්‍ය හදවත ආදරයෙන් පිරිච්ච හදවත බවට පත් කරන්නයි සෑම දහමක්ම ආගමක්ම තිබෙන්නේ. අහිංසා ආගම කියන්නේ අපි ජීවත් කරන දෙයක්. අපි බෙදා වෙන් කරන දෙයක් නොවිය යුතුයි. ඒ නිසා අපි ඒ සහෝදර සහෝදරියන් අපි ආදරයෙන් මේ මොහොතේ සිහිපත් කරමු. මේ අය වෙනුවෙන් අපි යාඥා කරමු. දැන් මංගල්‍ය වැඩ කටයුතු හමාර කරමින් අපි අපගේ ග්‍රාමය අපගේ නාම සාන්තුවර ග්‍රාමාරක්ෂක ශුද්ධ සුවිශේෂක මතෙව් අපතුමන්ට කැප කරනමු.
ඒ කැපකිරීමේ යාඥාවට සහභාගී වෙලා අප ගමේ ඉන්න හැම තාත්තෙක් අම්මෙක් දුවෙක් පුතෙක් තරුණයක් වෙනුවෙන් සහ රෝගීන් වෙනුවෙන් අන්‍යාගමිකයන් හැම කෙනෙක් වෙනුවෙන්ම මේ මොහොතේ දැන් අපි යාඥා කරමින් අපේ ග්‍රාමයේ ආරක්ෂා කර දෙන්න කියලා යාඥා කරමු. අප ග්‍රාමය ආරක්ෂා කරන සාන්ත මතෙව් මුනිදුනි ගිය වසර පුරාවටම ඔබ වහන්සේගේ මෙදහත් වීම තුළ අප ලැබූ සියලු වර ප්‍රසාද වලට දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. අප පෙම්බර මුනිදුනි අප ග්‍රාමයේ සියලු දෙනාගේ ජීවිත තුළ ආධ්‍යාත්මික අවබෝධයක් ඇති කළ මැනව ඒ සඳහා නිරතුරු වෙහෙසෙන්නා වූ ගරු පියවරුන්ට ගරු සොයුතුමල්ලාට කන්‍යා සූර්යයන්ට අවැසි ආධ්‍යාත්මික ආලෝකය හා දිරිය උදෙසා දෙවියන් වහන්සේ දියුන් වෙනුවෙන් යාඥා කළ මැනව. ශුද්ධ වූ සුවිශේෂ මතෙව් මුනිදුනි අප ග්‍රාමයේ සිටින සියලු දෙමාපියන් ආශිර්වාද කළ මැනව. මව් පදවිය පී පදවිය තුල ජීවත් වෙමින් හොඳ නරක තම දරුවන්ට කියා දෙමින් දෙමාපියන් ද ඒ සෑම අවබෝධ කරගනිමින් ශුද්ධ පෞලමින් දෙවියන් වහන්සේ ලැබිව කීකරු කමින් දෙවියන් වෙත දරුවන් සමග ලං වන්නට අප දෙමාපියන්ට මාර්ගය පහදා දුන මැනව. තවද එකට යදිමින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් සපිර පවුලක් මෙහි කතරකොට නැගීමේ උතුම්කම ඕනට වටහා දුන මැනව. ඔව් අප ග්‍රාමයේ සුරගෙන අප පෙම්බර මුනිදුනි අප ග්‍රාමයේ සින විශේෂයෙන් මෙහෙට දිනේ මේ ග්‍රාමයේ බාර ගන්න සින අප තරුණ තරුණියන්ද ළමා පරපුරද නොමගට යා නොදී මත්ද්‍රව්‍ය අසභ්‍ය හා අන් සෑම ව්‍යසනයකින් ඔවුන් ඈත් කර ජීවිතේ වටිනාකම සැමදා අත්දැකීමින් ජීවත් වීමටද විශේෂයෙන් පාසල යන දුවා දරුවන්ට හොඳින් අධ්‍යාපනයට එකතු කරමින් දිනක මේ රටට ඵලදායී මිනිසුන් වීමට සැමදා ආලෝකය ඉල්ලා දෙවියන් වහන්සේ දියුන් වෙනුවෙන් මැදිහත්ව මැනව. අප ග්‍රාමයේ සිටින සියලුම රෝගීන්ටද ඔවුතුමන්ගේ මෙදහත්කමින් රෝගී තිබෙන වේදනාව නිදරා ගනිමින් සියල්ලක්ම දෙවියන් වහන්සේට බාර කරමින් අතුලාන්ත සුවය වුන්ට උදා කර දෙන්නට දිව්‍ය විදුදාන වන ජීසමේන්ද්‍රිය වුන් වෙනුවෙන් යාඥා කළ මැනව. අප ග්‍රාමයේ මෙදත් කරන සුදු මාතේ මුදුන අප ග්‍රාමයේ සියලුම ජන කොටස් තුල සාමය ඇති කළ මැනව. විශේෂ අප ග්‍රාමයේ තුල වෙසෙන සියලුම කිතුණු බොදුණු මුස්ලිම් හා හින්දු ජනතාව එකිනෙකාට හා සියලු ආගම් වලට ගරු කරමින් එකමවගේ දරුවන්ට සහෝදර දයාවෙන් ජීවත් වන්ට උන්ට ජීවිත ගමනට ආලෝකයක් වූ මැනව. අහෝවාදර මුනිදුනි අප ග්‍රාමයේ සිටින දේශීය හා විදේශීය විවිධ රැකියාව නිරත වන සියලු දෙනාවද ආශිර්වාද කර ඒ රැකියා කරන සියලුම ස්ථාන ඔබගේ මධ්‍යස්ථකමින් ආශ්‍රී ගන්වා තම සේවාව අංක සිදු කරන්නට උන්ට මඟ පෙන්වුව මැනව. ස්වර්ගයේ උපදිනාගත් මුනිදුනි අප වෙතින් සදාහටම සමුගෙන දෙවියන් වහන්සේ යන්නට මරණය නැමැති ద్వාරය තුලින් ඇතුළු අප ග්‍රාමයේ නැසී ගිය සියලු දාට නිත්‍ය සැනසීම ඉල්ලා යාඥා කළ මැනව. ඔබ වහන්සේ ස්වර්ගයේ උපදිනාගත් ආසේ දිනක අප ආත්මයටද සග සැපත උදා කර ගැනීමට ආශිර්වාද කළ මැනව. අවසාන කොට අප පෙම්බර සුදු මතේ මුනිදුනි වසරේදී දෙවියන් වහන්සේ ඉදිරියේ අප වෙනුවෙන් යාඥා කළ මැනව. भाग्यवंत शुद्ध विशेष मते अपोस्तल तुमेनी येसु स्वामी दरुवन्निदिरे
පාපී වූ අප නිසා යාඥා කළ මැනව. ഭാഗ്യവന്ത ശുദ്ധ സുവിശേഷക മത്തേയൂസ് അപ്പോസ്തല തുമേയി ജേസു സ്വാമി നർവനിരിയേ ഭാഗ്യവ പരിസായാജ്ഞാകലമനവ සුබම සුබ මංගල්‍යයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. නිවසේදී උසිනාර ඒ සුබතුම කරනවා. ඒ වගේම අද ගෙදරට ගිහිල්ලා උදේ ඉන්න ගෙදර අය පවුලක් විදිහට තියෙන දෙයක්. පවුලක් විදිහට එකට එකතු වෙලා ස්වර්ගීය දර්ශනය ආඥා කියලා ඒ භෝජනේ මංගල භෝජනයක් විදිහට අනුභව කරන පවුලක් විදිහට එකට එකමුතු අද දවසේ මංගල දවසේ පවුලක් විදිහට ගෙදර ඉඳගෙන තමන්ගේ දිව ආහාරය ලබා ගන්න කියලා මම මතක් කර සිටිනවා ඉල්ලා සිටිනවා. ඒක තමයි මංගල්‍ය පවුල එකට එකමුතු වෙන තැන මංගල දවසක්. ඒ නිසා පවුලක් විදිහට එකමුතුව තාත්තා අම්මා දුවල පුතාලා එකතු වෙලා ඒ ආහාරය වළඳින්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් නැවත සුබපතන සිටිනාටම අපි කියමු සාන්ති කුස්සියාදී අපේ Dewa අපගේ ස්වාමී පිතාගේ පුත්‍රයයි ස්පිරිතු සාන්තුවේ නාමයෙන් ආමේන්. සිටිනාටම ජේසු පිටයි Just be thy Father.